නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් මේ උතුම් ධර්ම දේශනාවෙන් සුපින්වතුන්ලාට අහන්න ලැබෙන්නේ බොහෝම වටින ජාතක කතාවක්. ජාතක කතාවලින් ජීවිතයට ඇති කරගන්න පුළුවන් ආදර්ශ, ජාතක කතාවක් මුල් කරගෙන ජීවිතයකට ගන්න පුළුවන් ආදර්ශ බොහෝමයි. අද ඉගෙන ගන්න ජාතක කතාවේ ආදර්ශය මං මුලින්ම ඔබට සිහිපත් කරන්න. ඒ ගැන කියවෙන්නේ මෙහෙම. අප්පකේනපි මේ ධාවී පාබතේන විචක්කනෝ සමුට්ඨා පේති අත්තානං අනුං අග්ගීව සන්දමං. බලන්න එහි අර්ථය. නුවණැත්තා සුළු දෙයින් පටන්ගෙන නුවණින් කටයුතු කොට සුළු කලකින් දියුණුව වෙත යනවාමයි. සුළුගින්නට හරියට පිම්බෝතින් මහගින්නක් ඇති වෙනවාමයි. නුවණ තියෙනවනම්, හරියට හිතීමේ දක්ෂකම තියෙනවනම් ඒ කෙනා දියුණුව කරා යනවාමයි. හරියට පුංචි ගින්නකට දක්ෂ විදිහට පිම්බොත්, එහෙම නැත්නම් හරියට පිම්බොත් ඒ ගින්න මහා ගින්න බවට පත් කරන්න පුළුවන්. සුළු ගින්න හරියට අඳුනගන්නේ නැතුව ඔහේ පිමල දැම්මොත් එහෙම සමහරට සුළු ගින්න එතනින්ම නිවිලා යනවා. එහෙනම් නුවණින් යුක්තව කටයුතු කරන කෙනාට සුළු දෙයක්ත් ඇති ජීවිතේ දියුණු කරගන්න. නුවණැති උතුමන්ගේ උපදෙස් අනුව කටයුතු කරනවා නම්, ප්‍රමාද වෙන්නේ නැතුව කටයුතු කරනවා නම්, මම්මගේ ජීවිතේ දියුණු කරගන්න ඕන කියන උත්සාහයකින් කටයුතු කරනවා නම්, ඒ බඳු කෙනාට සුළු දෙයක්ත් ඇති ජීවිතේ දියුණු කරගන්න. ඒක තමයි අද ජාතක කතාවේ ආදර්ශය. ජාතක කතාවේ නම මොකද්ද? චූල සෙට්ටි ජාතකය. චූල සෙට්ටිතුමා උපදෙස් දුන් කතාව. ඒක තමයි අද ඉගෙන ගන්න ජාතක ප්‍රවෘත්තිය. බත්තර මුල්ල අකුරේගොඩ පදිංචි පින්වත් එල්.යූ. ගමගේ පියාණන් සහ හේමා අබේ ගුණවර්ධන මෑණියන් විසිනුයි අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ. ඒ පින්වතුන්ලගේ ජීවිතවලට මේ පිනේ ආශිර්වාදයෙන් සියලු යහපත, සියලු දියුණුව සැලසේවා කියන අදහසින් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු. චූල සෙට්ටි ජාතක පුවත. මේ ජාතක ප්‍රවෘත්තිය දේශනා කරන්නට භාග්‍යතුන් වහන්සේට පසුබිම නිර්මාණය වුණේ අපි කවුරුත් අහලා තියෙන එක රහතන් වහන්සේ නමක් මුල් කරගෙන. ඒ රහතන් වහන්සේගේ නම චූල පන්තක. පින්වතුන් හැමෝම අහලා ඇතිනේ චූල පන්තක මහරහතන් වහන්සේ ගැන. චූල පන්තක කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල දුර්වලව හිටලා වේගින් දියුණු වෙච්ච කෙනෙක්. ඒ සිද්ධිය පින්වතුනේ මෙහෙමයි. එක සිටු මන්දිරයක සිටු දුවක් දුප්පත් කොල්ලෙක් එක්ක පැනලා ගියා.
පැනලා ගිහිල්ලා ඉතින් දුගී දුප්පත් පැල් කොටයක් කටවාගෙන ජීවත් වෙන්න මහන්සි ගත්තා. ජීවිතේ පටන් ගත්තාට පස්සේ තමයි මේ සිටුදුවට තේරුනේ තමන් ගත්ත තීරණේ මෝඩයි කියලා. තමන්ට දරුවෝ උපදිනකොට දරුවන්ට යන හරි කලදසාවක් නෑ නේද කියලා මේ කාන්තාවට තේරුනේ තමන්ට දරුවෝ හම්බෙන්න ලං වෙද්දී. පළවෙනි දරුවා හම්බෙන්න ලං වෙනකොට තමන්ගේ ස්වාමියාට නොකිය සිටු මන්දිරයට යන්න පිටත් වුණා. අතරමඟදී දරුවා හම්බ වුණා. අතරමඟදී දරුවා ලැබිච්ච නිසා පාරේදී හම්බෙච්ච නිසා ඒ දරුවට නම තිබ්බා පන්තක. ඉතින් දරුවා හම්බ වුණාට පස්සේ සිටු මන්දිරයට යන කමන අතහැරලා ආයෙ හැරිලා ආවා පැල්කොටේට. දෙවෙනි දරුවා හම්බෙන්න සූදානම් වුණා. එතකොට පළවෙනි දරුවාවත් වඩාගෙන මේ බඩකුත් එක්ක පිටත් වුණා සිටු මන්දිරයට. දෙවෙනි දරුවාත් හම්බ වුණේ පාරේදී. එතකොට පළවෙනි දරුවා පාරේදී හම්බෙච්ච නිසා එයාට පන්තක කියලා දැම්මනේ. එයා මහා පන්තක වුණා. දෙවෙනියට හම්බෙච්ච එක්කෙනා චූල පන්තක වුණා. ඔය තමයි මහා පන්තක සහ චූල පන්තක කියන සහෝදරයන් දෙන්නාගේ කතාව. පස්සේ කාලෙක මහා පන්තක කියන වැඩිමහල් සහෝදරයා බුදුරජාන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා ඊටාම කෙටි කලයි රහතන් වහන්සේ නම බවට පත් වුණා. චූලපන්තක කියන බාල සහෝදරයා මේ මහා පන්තකයන් වහන්සේව බලන්ට නිතර විහාරයට යනවා. ඔහොම යද්දී Tamanටත් පැවිද්ද ගැන ආසාවක් උපන්නා. මහා පන්තක ස්වාමීන් වහන්සේට මේ තීරණය කිව්වා. කිව්වහම මහා පන්තක ස්වාමීන් වහන්සේ තමන්ගේ මල්ලී වන චූල පන්තකව තමන් ළඟම මහාන කරගත්තා. පැවිදි වුණාට පස්සේ සහෝදරයා තමයි දැන් ඔක්කොම පැවිද්දට උවමනා කරන වතපිළිවෙත ආදිය මේවා උගන්වන්නේ. ධර්මයේ උගන්වන්නට කල්පනා කරලා තමන්ගේ බාල සහෝදරයාට චූලපන්තක ස්වාමීන් වහන්සේට මේ මහා පන්තක ස්වාමීන් වහන්සේ එක ගාථාවක් දුන්නා. කිව්වා මල්ලී මේ ගාථාවේ පද 4යි. පද 4 උඹ මට කටපාඩම් කරලා කියන්න ඕන. ඒ කීවාට පස්සේ තමයි මං ධර්මයේ උගන්වන්න පටන් ගත්තේ. මොකද්ද මේ පද 4? මේ පද 4 බොහෝ වෙලාවට චූලපන්තක ස්වාමීන් වහන්සේ සටහන් කරගන්න ඇති. සටහන් කරගෙනත් වෑයම් කරන්න ඇති. චූලපන්තක ස්වාමීන් වහන්සේට පාඩම් කරගන්න දීපු පද 4 මොනවද? පදුමං යථා කෝකන දං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්ඛේ උදයේ පිපිසුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ අන්න බලන්න අංගීරස සමීදුය වැඩ ඉන්නේ. මේ තමයි 4 පද ගාථාව. ඒ ගාථාවේ සිංහල තේරුමත් එක්කයි මං කිව්වේ. පදුමං යථා කෝකනදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්ඛේ. ඕක තමයි කියලා දීපු ගාථාව. වැඩේ කියන්නේ පින්වතුනි මේ පද 4 චූලපන්තක ස්වාමීන් වහන්සේ පාඩම් කරන්ට කියලා මහන්සි වෙනවා. මතක හිටින්නේ. පද 4ක් කටපාඩම් කරන්ට මාස 4ක් මහන්සි වුණා.
එකක්වත් මතක හිටින්නේ. උඩ පදේ චුට්ටක් මතක හිටලා යට පදේ පාඩම් කරන්න මහන්සි ගන්නකොට උඩ එක අමතක වෙනවා. ගොඩාක් පීඩාවට වෙහෙසටපත් වුණා, දුකටපත් වුණා. හැබැයි අත්හැරියේ නෑ. ඔන්න මතක තියාගන්න ඕන එකක් මේ කියන්නේ. අච්චර මතක හිටියේ නැති වුණත් වැඩේ අත්හැරියේ නෑ. මාස 4ක් තිස්සේ දසදහස්වර මහන්සි වුණා. මහන්සි වෙද්දී වරදිනවා. අතහැරියේ නෑ. කොච්චර බැරි වුණත් අතහැරියේ නෑ. චූලපන්තක ස්වාමීන් වහන්සේ ළඟ අන්නේ විශේෂ ගුණේ තිබුණා. අතහරින්නේ නැතිකම. වැටෙන්නේ නැතිකම. මට බෑ කියලා හිතන්නේ නැතිකම. ඒක තිබුණු නිසා චූලපන්තක ස්වාමීන් වහන්සේ 4 මාසයක් මහන්සි වුණා. කර්ම විපාකයක් නිසා පින්වතුනි මතක හිටින එක ආවරණය වෙලා තිබුණා. මොකද්ද කර්ම විපාකේ? කාශ්‍යප බුද්ධ කාලේ මහාන වෙලා හිටපු කෙනෙක් මේ. ඒ කාලේ ධර්මයේ කියවපු ගම මතක හිට්ටා. හොඳ ධර්මදරයෙක් වුණා. ධර්මයේ කියන්න පටන් ගත්තාම ගලාගෙන එනවා වචන. හොඳට ධර්මයේ මතකයි. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හිටියා ධර්මයේ හිම මතක හිටින්නේ නැති. එතකොට මේ ධර්මයේ මතක හිටපු භික්ෂුව මොකද කළේ? අයියෝ මේ ඈයන්ට මේ වගේ පොඩ්ඩක්වත් මතක තියාගන්න බෑනේ. මේ වගේ ටිකක්වත් මතක හිටින්නේ නැති දුර්වලයෝද මේ කියලා මතක හිටින්නේ නැති අයව හැල්ලු කළා. තමන්ගේ පුළුවන්කමින් අනිත් අයව හැල්ලු කළා. කවදාවත් පිංගුතුනේ එක කරන්න එපා. තමන්ගේ රූපේ මුල් කරගෙන සමහරලාට අනිත් අය කැත කෙනෙක්ව හැල්ලුවට ලක් කරන අය ඉන්නවා. තමන්ට චුට්ටක් ලස්සන රූපයක් හම්බෙලා. ඒ රූපේ හම්බුනාම එච්චර රූපවත් නැති අයව හැල්ලු කරන අය ඉන්නවා. තමන්ට හොඳට මතක හිටිනවා නම් මතක නොහිටින අයව හැල්ලු කරනවා. තමන් ප්‍රසිද්ධ නම් අප්‍රසිද්ධ අයව හැල්ලු කරනවා. තමන්ට සල්ලි භාගෙ තියෙනවා නම් දුප්පතුන්ව හැල්ලු කරනවා. කවදාවත් කරන්න එපා. ඊළඟට තමන් දැන් ගොඩාක් සමාජයේ තියෙන එකක් නේ. යම් ශාරීරික දුර්වලතා ඇතුව උපන් අය ඉන්නවා. ඒ උපන් අයව එක එක වචන වලින් හැලු කරනවනේ. ශාරීරික දුර්වලතා, ශාරීරික වෙනස්කම්, උපතින්ම හටගත්ත ලිංග විපර්යාස එහෙම තියෙනව නේද මේ සමාජයේ? ඒ බඳු අයව හැලු කිරීම කියන එක කොච්චර ලෝකේ තියෙනවද? මේ කරන්නේ බරපතල පවක්. සංසාර ගමනේ Tamanට මහා වෙහෙසකර විපාක ලබා දෙන පාප කර්මයක්. බලන්න මේ ජීවිතේ ධර්මයේ හොඳට මතක තිබ්බ කෙනාට මේ ජීවිතේ 4 පද ගාතාවක් පාඩම් කරගන්න බෑ. කොච්චර අසරණ වෙන්නේ නැද්ද? අනිත් භික්ෂුන් වහන්සේලා hina වෙන්නේ නැති. අනිත් භික්ෂුන් වහන්සේලා කියන්නේ නැති අයියෝ අපේ චූලපන්තක මොකද්ද මේ පද 4නේ කියන්නේ නැති. සහෝදරයන් වහන්සේගෙන් අනේක ප්‍රකාර දොස් ඇහුවා. හැබැයි කර්ම විපාකයේ විසින් ආවරණය කරලා මතක හිටින්නේම නැහැ. අවසානයේ මහා පන්තක ස්වාමීන් වහන්සේ මාස 4කට පස්සේ කියනවා චූලපන්තක නුඹට මේක කරන්න බෑ. පද 4ක් මාස 4ක් මහන්සි වෙලත් පාඩම් කරගන්න බැරි නම් නුඹ කොහොමද ධර්මය ඉගෙන ගන්නේ? එනිසා නුඹට මහානකම හරියන්නේ චූලපන්තක යන්ට ගෙදර. සිවුරු ඇරලා ওই ගෙදෙට්ට වෙලා ඉතින් පිනක් දහමක්වත් කරගෙන යහපතක් හදාගන්න මහන්සි වෙන්න මේක ඔබට කරන්න බෑ කිව්වා. දැන් චූලපන්තක ස්වාමීන් වහන්සේට දුකයි. චූලපන්තක ස්වාමීන් වහන්සේ සිවුරු අරින්නම් කියලා පිටත් වුණා. පිටත් වුණාට සැවැන් නුවර ජේතවනාරාමේ ගේට්ටුවෙන් එළියට ය아가න්න බෑ. ආසයි මහානකමට. ගුණවන්ත සත්පුරුෂයොත් එක්ක ඉන්න ආසයි. ධර්මයේ මහාන්ට ආසයි. වතපිලිවෙත කරන්න ආසයි. යන්න හිතෙන්නේ. එහෙම්ම සැවැන් නුවර ගේට්ටුව ගාව වාඩි වුණා. ඉක්කි ගගහ අඬන්න පටන් ගත්තා. මහා කාරුණික බුදුරජාන් වහන්සේ දකිනවා.
බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා චූලපන්තක ස්වාමීන් වහන්සේගේ හිසට අත තිබ්බා. සනීපයක් දැනුණා. චූලපන්තක ස්වාමීන් වහන්සේ හිස ඔසවලා උඩ බලනකොට මහා කාරුණිකයන් වහන්සේ වැඩ ඉන්නවා. ස්වාමීනි කියලා නැගිට්ටා. බුදුරජාණන් වහන්සේ අහනවා චූලපන්තක මොකෝ මේ අඬන්නේ? අනේ ස්වාමීනි මගේ සහෝදරයා මට ගෙදර යන්න කිව්වනේ. මගේ සහෝදරයා මට සිවුරු අරින්න කිව්වනේ. ස්වාමීනි මගේමයි වැරද්ද. මට පද 4ක ගාථාවක් පාඩම් කරගන්න දුන්නා. ස්වාමීනි 4 මාසයක් මං ගොඩාක් මහන්සි වුණා. අනේ ස්වාමීනි මට මතක හිටින්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා චූලපන්තක ගාථාවක් මතක හිටින්නේ නෑ කියලා ඔයා සිවුරු අරින්න ඕනද? ඔයාගේ සහෝදරයා කොහොමද එහෙම කියන්නේ? ඔයාගේ සහෝදරයාගේ නෙවෙයි බුද්ධ ශාසනය. අපි යමු කියලා බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේ එකතු කරන් ගියා. බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේට කරන්න දෙයක් දෙනවා. චූලපන්තක ඔයා මං කියන විදිහට කරන්න. මේන්න මේ සුදු රෙදි කෑල්ල අරගෙන මේ සුදු රෙදි කෑල්ල පිරිමදින්ට කිලුටු හරිනවා කියන අදහසින් රෙදි කෑල්ලටම අවධානය යොමු කරගන්න කිව්වා. ඒ රෙදි කෑල්ලට අවධානය යොමු කරගෙන මම කිලුටු හරිනවා කියන අදහසින් මේ රෙදි කෑල්ල පිරිමදින්න කිව්වා. ඕක තමයි ඔබ කළ යුතු දේ කිව්වා. චූලපන්තක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අතහරින්නේ නැති කෙනෙක් නිසා බුදුරජාණන් වහන්සේ අවවාදය හොඳට හිතට ගත්තා. සාමාන්‍ය වැටිලා හිටපු කෙනෙකුට නම් ඒක ගන්න බෑ. මම මේ 4 මාසයක් මහන්සි වෙලාත් මේ ගාථාව මතක හිටපු නැති මට මේක කරලත් හරියන්නේ නැහැ කියලා තමයි මේ පුද්ගලයා හිතන්නේ. නමුත් චූලපන්තක ස්වාමීන් වහන්සේ මේක හිතට ගත්තා. හිතට අරගෙන පින්වතුනේ හොඳ අවධානයෙන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේනේ මේක මට කිව්වේ. බුදුරජාණන් වහන්සේ කීවා නම් මේක අනිවාර්යෙන් මගේ යහපත පිණිස හේතු වෙනවා. ඒ නිසා මම මේ කරන්න ඕන කියලා හිතට ගත්තා. හිතට අරගෙන චූලපන්තක ස්වාමීන් වහන්සේ දැන් බිම වාඩි වෙලා ඕන්න රෙදි කඩ පිරිමදිනවා. පිරිමදිද්දී ඒ වෙලාවේ ඉරේලිය පාගෙන ඇවිල්ලා චූලපන්තක ස්වාමීන් වහන්සේ හිටපු තැනටත් ඉරේලිය වැටුණා. දාඩිය පොඩ්ඩක් දැම්මා. දාඩියට අර සුදු පාටට තියෙන රෙදිකට පිරිමදින්න ටික ටික කිලිටි වෙන්න පටන් ගත්තා. දැන් චූලපන්තක ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා හැබැයිටම භාග්‍යතුන් වහන්සේ මගේ අතට දුන්නේ සුදු රෙදි කඩක්. නමුත් මේ කුණු ශරීරයේ ස්වභාවය ශරීරයේ තියෙන කුණු ටික තැවරිලා මේ රෙදිකඩ කිලිටු වුණානේ. මේ ශරීරය කියලා කියන්නේ කිලිටි සහගත එකක්. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය සුදු රෙදි කෑල්ල මීට සුළු මොහොතකට පෙර තිබ්බා. නමුත් දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලා. සුදුවට තිබ්බ එක දැන් කිලිටි වෙලා. බලන පිංගුතුනේ නුවණ කියන්නේ ඒක. නුවණ තියනවා නම් කෙනෙකුට පොඩි දෙයක්ත් ඇති දියුණු වෙන ආකාරයට හිතන්න. අර රෙදි කෑල්ල ඔස්සේ ශරීරයේ පිළිකුල් සහගත බවක් තේරුම් ගත්තා. රෙදි කෑල්ල ඔස්සේම සංස්කාරයන්ගේ අනිත්‍යත් තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන විදර්ශනාවට හිත නැමෙනකොට බුදුරජාණන් වහන්සේ චූලපන්තක ස්වාමීන් වහන්සේ වෙත සම්බුදු රජුන්ගේ ස්වරය නිකුත් කළා. ඒක පින්වතුනේ සම්බුදුරජාණන් වහන්සේටම තිබුණු විශේෂ හැකියාවක්. බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදී භික්ෂූන්ට එහෙම පිහිට වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ චූලපන්තකට කතා කරනවා චූලපන්තක දැන් ඔබට ඔබ අතේ තියෙන ඔය සුදු රෙදි කඩ කිලිටි වෙවි යන හැටි පේනවා නේද? චූලපන්තක ඔය කිලුට නම් මහා බලවත් කිලුටක් නෙමෙයි. ඒ වුණාට චූලපන්තක ඔබේ හිත තුල තියෙනවා රාගය කියලා කිලුටක්. ඒක තමයි බලවත්ම කිලුට. ඔබේ හිතේ තියෙනවා ද්වේෂය කියලා කිලුටක්. ඒක තමයි චූලපන්තක බලවත්ම කිලුට. ඔබේ හිතේ තියෙනවා මෝහය කියලා කිලුටක්. ඒක තමයි බලවත්ම කිලුට. ඔය කිලුට තිබ්බදෙන් ඒ කිලුට අතහරින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ගාථාත් වදාලා
රාගෝ රජෝ නච පන රේණු උච්චති. රාගස්සේතං අධි වචනං රජෝති. ඒතං රජං විපජ්ජහිත්ත භික්ඛවෝ විහරಂತಿ තේ විගත රජස්ස සාසනේ. බුදුරජාණන් වහන්සේ ගාථා වදාලා රාග කෙලෙස්මය ලොව සැබෑ කිලුට අනිකුත් කිලුටු නම් නොවේ. රාගයටමයි කිලුට කියන්නේ. මනවින් දුරුකොට මේ රාග කිලුට රාග කිලිටි නොමැති සසුනේහි ඒ භික්ෂූහු වසත්මය සුවසේ. බුදුරජාණන් වහන්සේගේ ස්වරයෙන් මේවා ඇහෙනකොට හිතේ වීරිය උපන්නා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඇයි චූලපන්තක ස්වාමීන් වහන්සේට මේ විදිහේ කර්මස්ථානයක් දුන්නේ? දැන් අද අපිට පුළුවන් ද කවුරු හරි භික්ෂුවකට එක්ක කවුරු හරි උපාසකයෙකුට උපාසිකාවකට ඒ කමටහන දෙන්න? අද ඒක දීලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ කමටහන දුන්නේ විශිෂ්ට සම්බුදු නුවණින් අතීතේ දැකලා. ওই චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිතයක් තිබිලා තියෙනවා පින්වතුනි රජෙක්. මේ රජුරෝ දවසක් තමන් ඇඳගෙන හිටපු වස්ත්‍ර ඉවත් කරලා ඒ වස්ත්‍ර මාරු කරනකොට උදේ ඇඳපු වස්ත්‍රේ හවස් වෙනකොට කිලිටි වෙලා තියෙනවා දැක්කා. දැන් අපි සමහරවිට බොහෝ වෙලාවට දකින්න එකක් නේද? ඔන්න වැඩට ගිහිල්ලා ආවට පස්සේ මේ ෂර්ට් එක ගලවනකොට ෂර්ට් එකේ කොලර් එක බලන්න. කොලර් එකේ කළු පාටට තැවිලා තියෙනවා නේද? දාඩිය කැතකුණා. උදේ හොඳට තිබ්බ මේ ෂර්ට් එක හවස් වෙනකොට දාඩිය තැවරිලා අර ලස්සන නැතුව ගිහිල්ලා. මේ ශරීරයේ කිලිටි සහගත නිසා ඊළඟට අනිත්‍ය ස්වභාවය නිසා අපිට ওই නුවණ උපදින්නේ. අර රජුරවන්ට මේ මොහොතේ හිතලා තියෙනවා මේ වස්ත්‍ර කිලිටුනේ මගේ ශරීරය නිසා. එහෙනම් කිලුටු වස්ත්‍ර නෙවෙයි මගේ ශරීරය. එහෙම හිතුණා. ඒ හිතවිල්ල තමයි බුදුරජාණන් වහන්සේ ඇල්ලුවේ. අල්ලලා මේ සුදු රෙදි කඩ දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවා ද්වේෂය කෙලෙස්මය ලොවේ සැබෑ කිලුට. අනිකුත් කිලුටු නම් නොවේ. ද්වේෂයටමයි කිලුට කියන්නේ. මනවින් දුරුකොට මේ ද්වේෂ කිලුට ද්වේෂ කිලිටි නොමැති සසුනේහි භික්ෂූහු වසත්මය සුවසේ. මෝහ කෙලෙස්මය ලොවේ සැබෑ කිලුට අනිකුත් කිලුටු නම් නොවේ. මේ ලෝකයේ කිලුටුයි අපිරිසුදුයි කියලා අපි කියන්නේ බොහෝ වෙලාවට බාහිර ඒවානේ. සම්බුද්ධ ශාසනය ඇතුලේ ඇත්තටම කිලුට කියලා කියන්නේ මොකද්ද? කෙලෙස්. කොච්චර නාලා හිටියත් ඇතුලේ කෙලෙස් නම් කිලුටුයි. කොච්චර මල් ගවසාගෙන හිටියත් ඇතුලේ කෙලෙස් නම් කිලුටුයි. කොච්චර සෙන්ට් ගහගෙන හිටියත් ඇතුලේ කෙලෙස් නම් කිලුටුයි. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ හැබෑම පිරිසුදු භාවය. සම්බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙනවාට කියනවා ලස්සන වචනයක්. වතුර නැතුව පැම් පහසු වෙනවා. වතුර නැතුව නානවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට. සාමාන්‍යයෙන් නාන්නේ පිංගුතුනේ පිරිසුදු වෙන්නනේ. නාලා පිරිසුදු කරගන්න පුළුවන් මේ කය ඒකත් බොහොම తాවකාලිකව. මේ නාලා ටික වෙලාවයි මෙන්න චුට්ට වෙලාවකින් දාඩිය දානවා. එහෙම නැද්ද මේ ශරීරය? නාලා පිරිසිදු වෙනවා අපි. පැයයි යන්නේ ආයෙ දාඩිය දානවා. එහෙම නෙමෙයි ඇඟවල්. නනා පිරිසිදු කරන්න ඕන. ධර්මයේ හැසිරෙනකොට මේ අභ්‍යන්තරයේ යම් පිරිසුදු භාවයක් උපදිනවාද ඒ පිරිසුදු භාවය අහිමි වෙන්නේ. ඒ නිසා ධර්මයේ හැසිරීමට තමයි හැබෑම ස්නානය කියලා කියන්නේ. වතුර නැතුව ස්නානය කිරීම ධර්මයේ හැසිරීම. එතකොට චූලපන්තක ස්වාමින්වහන්සේ මේ අවවාද හොඳට හිතට අරගත්තා. මනවින් දුරුකොට මේ මෝහ කිලුට මෝහ කිලිටි නොමැති සසුනේහි භික්ෂූහු වසත්මය සුවසේ. මේ ගාථා තුන ඉවර වෙනකොට වීරිය ඇති වුණා. භාවනා කළා. වේගෙන් හිත දියුණු වුණා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. විශේෂ අභිඥා සහිතව. ওই චූලපන්තක මහරහතන් වහන්සේට පුළුවන් කියනවා තමන් වගේ අනිත් අයව මවන්න.
අසිරිමත් වූ මනෝමය එරදිහක් තිබුණා. තමන් වහන්සේ වගේ අනිත් අයව මවන්න පුළුවන්. චූලපන්තක මහරහතන් වහන්සේ අරහත්ත්වයේ පසක් කරන දවසේ ජීවක වෛද්‍යතුමාගේ දානයක් තිබුණා. ඒ දාණයට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මහත් වූ භික්ෂු සංඝයාත් වැඩම කළා. ඒ භික්ෂු සංඝයා වැඩම කරලා දානේ වළඳන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ දානේ පිළිගන්නේ නැතුව අත වැහුවා. එතකොට අහනවා ස්වාමීනි ඇයි මේ දානේ පිළිගන්නේ නැත්තේ? කිව්වා මේ තව එක භික්ෂුවක් ආවාසී ඉන්නවා. ඒ භික්ෂුව බලලා ඉන්න කිව්වා. එතකොට මෙහෙම කිව්වහම ජීවක වෛද්‍යතුමා සේවක කොල්ලෙක් යවනවා. පුතේ ඔබ ගිහිල්ලා බලාගෙන වරින් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව වඩම්මාගෙන වරින් කියලා. සේවකයා ගියා. යද්දී පින්වතුනේ විහාරේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි 1000ක්. ඒ 10000ම එක වගේ හැබැයි. ඒ 10000ම එක ඒවා කර ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ නමක් අමදිනවා. අනිත් ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. එක වගේම 1000ක් එක ඒවා කර ඉන්නවා. සේවකයා දාඩිය දාගෙන දුවගෙන ආවේ. ඇවිල්ලා ජීවක වෛද්‍යතුමාට කියනවා වෛද්‍යතුමනි හරි වැඩේ එක්කෙනෙක් නෙමෙයි 1000ක් කිව්වා. එතකොට ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේට මේ ගැන කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා සේවකයෙක් යවන්ට ගිහින් අහන්ට චූලපන්තක කවුද කියලා. එතකොට සියලු දෙනාම පෙරට ඒවි මමයි චූලපන්තක කියලා. මුලින්ම මමයි චූලපන්තක කියපු කෙනාව හොඳ අවධානයෙන් බලන් ඉඳලා ඒ ස්වාමීන් වහන්සේගේ සිරුරෙන් අල්ලන්න කිව්වා. එතකොට සේවකයා මේක මේ විදිහටම කළා. චූලපන්තක ස්වාමීන් වහන්සේගේ අතින් ඇල්ලුවා. ඉතින් චූලපන්තක ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ කියනවා සේවකේ ඔබ යන්න. මං වඩින්නම්. චූලපන්තක ස්වාමීන් වහන්සේ එදා අහසින් දානෙට වැඩි. ඒ කාලේ පින්වතුනේ. ඒ බුද්ධ කාලේ. අද කාලේ රහතුන්ගේ එරදිත් සැක කරන කාලෙනේ. අද අසත්පුරුෂයෝ රහතුන්ට එරදී තිබුණා කියන එකත් සැක කරනවනේ. ඉතින් ඒ කාලේ රහතන් වහන්සේලාගේ මේ අසිරිමත් එරදී පිං තිබුණ මිනිස්යන්ට දකින්න ලැබුණා. අද කාලේ රහතුන් නිබඳු මහා පින්වන්තයෝ මේ විදිහේ එරදි පෙළහර සහිතව ආනුභාව සම්පන්නව හිටියා කිව්වම රහතුන්ටත් ඉරිසියයි. රහතන් වහන්සේලාගේ එරදී පෙළහරට ඉරිසියයි. බුදුරජාණන් වහන්සේ සම්බුදු උපත ලබන වෙලාවේ මේ පොළොවේ මල් පිපුණා කිව්වොත් ඒකටත් ඉරිසියයි. එහෙම කොහොම වෙන්නද? එහෙම මේ උපදිනකොට මල් පිපෙනවාද? ඒ වගේ අද මේ මහෝත්තම පින්වන්ත උතුමන්ගේ මේ පිනටත් ඉරිසියා කරන එකක් නේ අද තියෙන්නේ. මේ ඒ කාලේ සිද්ධ වෙච්ච අසිරිය. අහසින් චූලපන්තක ස්වාමීන් වහන්සේ දානෙට වැඩියා. දානේ වළඳලා අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ එකම කතාව චූලපන්තක ස්වාමීන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ චූලපන්තක කියන මේ දුර්වල චරිතය දමනය කළානේ. එහෙම කතා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය චූලපන්තකයන් ඔය විදිහට දමනය වුණේ ඔය විදිහට සාර්ථකත්වයේ කරා ගියේ අද විතරක් නෙමෙයි ඒ කාලෙත් එහෙමයි. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට ඈත අතීත පුවත කියලා දෙන්න. අපි ආසයි අහන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චූලසෙට්ටි ජාතකය මේ විදිහට වදාලා. මහණෙනි ඒක උනේ මෙහෙම. ඉස්සර ඈත අතීතේ කසී රටේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන රජකම් කළා. ඔය කාලේ බෝධිසත්වයෝ බරණැස සිටු පවුලක උපන්නා. මේ සිටුතුමා වියපත් වෙද්දී ඔහු තමයි ප්‍රධාන සිටුවරයා. ඒ සිටුතුමා ප්‍රසිද්ධ වුණේ චූලසෙට්ටි. මේ චූලසෙට්ටි සිටුතුමා කියලා කියන්නේ මහ නුවණැති කෙනෙක්. දවසක් සිටුතුමා රාජකාරී කටයුත්තක් සඳහා රාජමාලිගාවට යමින් හිටියා කරත්තේ නැගලා. කරත්තේ නැගලා යමින් ඉද්දී පාර දෙසට අවධානය යොමු කරගෙන මේ සිටුතුමා යනවා.
යද්දි දැක්කා පාර අයිනේ මැරිච්ච මීයෙක්ගේ මලකුණක් වැටිලා තියෙනවා. කාටවත් ඒ ගැන අවධානයක් නැහැ. කාටවත් කිසි වටිනාකමක් නැහැ. මී මලකුණක් නිසා ඒ කොහේ තියෙනවා. මේ මහසිටුතුමා මේ මලකුණ දැකලා තමන්ගේ රතේ පදවන සේවකයාට වචනයක් කිව්වා. මේන් බලාපන් මෙතන මේ මී මලකුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන්ගෙන දියුණු වෙලා යන්න මේකත් ඇති. හිතන්ට දක්ෂයෙක් නම් දියුණු වෙලා යන්න මේ මී මලකුණත් ඇති. එහෙම කිව්වා. ඕක එතන හිටපු හැමෝටම වගේ ඇහුණා. ඒ ඇහෙනකොට එතනත් හිටියා මෝඩ පහේ මිනිස්සු. ඒ මිනිස්සු අනේ විකාර කියලා බැහැර කළා. මී මලකුණකින් පුළුවන් ද මිනිස්සුෙකුට දියුණු වෙන්න කියලා ඒක බැහැර කරපු කොටසක් හිටියා. එතන හිටියා එක තරුණයෙක්. ඒ තරුණයා කල්පනා කළා නෑ. මෙතුමා මේ වචනේ කිව්වේ Taman දියුණු වෙලා. දියුණු වෙච්ච කෙනෙක් තමයි මේ වචනේ කිව්වේ. එහෙනම් මේක කරන්න බැරි වැඩක් වෙන්න බෑ. කෝකටත් මං වැඩේ පටන් ගන්න ඕන පිංගුතුනි හිතට ගන්න එක. හිතට ගන්න ඕනේ මොකද්ද? වැඩේ පටන් ගන්න ඕන කියන එක. අපේ තියෙන ලොකු දුර්වලතාවයක් පටන් ගන්නේ නෑ දෙයක්. පටන් ගන්න කලින්ම ඔක්කොම මැනලා කරලා ඒක සම්පූර්ණයෙන් විනාශ කරගෙන ඉවරයි. වැඩ පටන් ගන්නකොට ඔන්න හිතනවා මේ කාලේ ඉතින් වැහි කාලේ වැඩ කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. වැස්ස තද වුණොත් එහෙම මෙහෙම වෙයි. වැඩ ඔක්කොම අසාර්ථක වෙයි. ඒ නිසා වැස්ස ඕනේ. පටන් ගන්න තැනම විනාශයි. එහෙම නැද්ද? කම්මැලි තාලෙටනේ අපි හිතන්නේ. අද නම් වැස්ස අද වැඩ කරන්න ගන්න බෑ. අද නම් මේ මන්දාරමත් එක්ක වහින්ට වගේ හවස් වෙද්දී හොඳටම වසීවි. ඒ නිසා අද වැඩ කරන එක අසාර්ථකයි. ඔන්න ඔය ක්‍රමයට නෙවෙයි අපි හිතන්නේ. ඔක්කොම කල් දෙමින්ලක්. කරන්න පටන් ගන්නෑ. පටන් ගත්තොත් තමයි සාර්ථකත්වයක් කරා යනවාද සාර්ථකත්වයට කරා යෑම පිණිස තියෙන බාධා මොනවාද කියලා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම මේ හැමදේම හැදෙන්නේ කොතනින්ද? පටන් ගත්තොත්. ගමන පටන් ගත්ත කෙනාට නේද පින්වතුනි වලවල් අහුවෙන්නේ. ගමනක් යන්න පටන් ගත්ත මිනිසයාට තමයි වලවල් අහුවෙන්නේ. කඳු අහුවෙන්නේ. කටු අකුල් අහුවෙන්නේ. ඊළඟට මල් මිටියාවත් අහුවෙන්නේ. ගමන යන පුද්ගලයාට එක තැන ඉන්න මිනිහාට එහෙම හම්බ වෙන්නේ නැහැ. යන මිනිසයාට වල හම්බ වුණාම මේ මිනිසයා වල පුරවගෙන හරි යන්න උත්සාහ කරනවා. එයාට ඕනේ යන්න නම්. කන්දක් හම්බ වෙන මිනිසයා කන්ද බඩ ගාගෙන හරි ඒ කන්ද නගින්න උපක්‍රමයක් යොදා ගන්නවා. එයාට ගමන යන්න ඕන නම්. ඒ නිසා මේකේ ප්‍රධාන එකක් මොකද්ද? පටන් ගැනීම. ලෝකෝත්තර ජීවිතයට වේවා ලෞකිකයේ ජීවිතයට වේවා පළමුවෙනි දේ පටන් ගැනීම. සිල් රකින්න පටන් ගන්න ඕන. භාවනා කරන්න පටන් ගන්න ඕන. ගුණධර්ම දියුණු කිරීම පටන් ගන්න ඕන. එයා තමයි ලෝකෝත්තර ජීවිතේ දියුණුවට යන්නේ. ලෞකික ජීවිතයක දියුණුව කරා යනවා නම් තමන් කරන වැඩේ පටන් ගන්න ඕන. තමන් අදහස් කරන ඉලක්කය උදෙසා පටන් ගන්න ඕන. පළවෙනි එක තමයි ආරම්භ කිරීම. අර කොල්ලා ළඟ තිබ්බා ආරම්භ කිරීම කියන ලක්ෂණය. අර මී මලකුණ හිඳගත්තා. දැන් ඔහු ළඟ තියෙනවා මේ මී මලකුණ. ඔහු දැන් හිතනවා මේ මලකුණෙන් කොහොමද දියුණු වෙන්නේ? මේ මලකුණෙන් කොහොමද වෙළඳාමක් පටන් ගන්නෙ? මේක අරගෙන ඔහු ඇවිද යනකොට ඔහුට ඇහෙනවා සිටු මන්දිරයක බලලෙක් කෑ ගහන හඬක්. සිටු මන්දිරයක බලලෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ බලලා හුරතලයට ඇති කරන සතෙක්නේ. දැන් අදටත් ওই මහා ධනවත් ගෙවල් වල බල්ලෝ පූසව ඇති කරන්නේ. හරියට උනුත් සිටුවරු වගේ නේද? බල්ලත් ඉන්නේ සිටු කෙනෙක් වගේ. පූසත් ඉන්නේ සිටු කෙනෙක් වගේ. පවුලේම සමාජිකෙක් වගේ නේද උන් ඉන්නේ. සාමාන්‍යයෙන් විශේෂයෙන් මිනිස්සු
ඒ බඳු සත්තුන්ට ගොඩාක් ආදරෙයි. මේ සිටුතුමාත් එහෙම කෙනෙක්. සේවකයන්ට කතා කරලා මේ පුරුෂයා සිටුතුමා හම්බ වෙන්න අවස්ථාවක් හදාගත්තා. අවස්ථාව හදාගෙන මේ සිටුවරයා ළඟට ගිහිල්ලා අර මී මලකුණ සිටුතුමාට බාර දෙනවා. සිටුතුමනි මම මේ පාරේ යමින් ඉද්දී මට ඇහුණා ඔබේ හුරතලා කෑ ගහන හඬ. ඉතින් මම කල්පනා කළා ඔබේ හුරතලාට කුස පිරෙන්න තෑග්ගක් පිරිනමන්න ඕන කියලා. ඒ නිසා මේ භෝජනයේට ඔබේ හුරතලා ගොඩක් ආස කරાવી. මම මෙය ඔබට දෙනවා. මේ පුරුෂයා කටයුතු කරපු ආකාරයට අර සිටුවරයාගේ හිත පැහැදුනා. මී මලකුණ අරගෙන ඒකට සල්ලි දුන්නා. ආන්නේ දීපු සල්ලි වලින් ඔන්න වැඩේ පටන් ගත්තා. දැන් මේ මී මලකුණ පාර අයිනේම තිබ්බනම් එහෙම්ම කුණු වෙලා යයි. ඔය මොකෙක් හරි සතෙක්යි. දියුණු වෙන්න දොරක් අරගන්න තිබ්බ අවස්ථාව අහිමිලා යනවා. දියුණුව පිණිස කල්පනා කරන්න දක්ෂයාට පොඩි දෙයක්ුත් ඇති කියලා කියන්නේ ඒකයි. මැරිච්ච මීයෙක්ගෙන් තමයි තමන්ගේ දියුණුව පටන් ගත්තේ. ඊට පස්සේ මේ මී මලකුණෙන් උපයපු යම් ධනයක් ඇද්ද ඒ ධනයෙන් උප්පැණි මුලකුයි පොඩි හැලියකුයි ගත්තා. වනයේට ගිහින් මල් නෙලාගෙන එන මාලාකාරයන්ට මොහු නිකම්ම උප්පැණි ටික ටික දුන්නා. හැලියෙන් පෙනුත් දුන්නා. අර මහන්සි වෙලා එන මාලාකාරයන්ට මොහු උපස්ථානයක් කළා, උදව්වක් කළා. සතුටු වුණා ඒ අය. ඒ අය සතුටු වෙලා තමන් ගාව තියෙන වටිනා දේ මල්නේ මල් ටික ටික මොහුට දුන්නා. එතකොට මොහු ළඟ විශාල මල් තොගයක් එකතු වුණා. ඒ මල් මිටි ටික විකුණාගෙන පහුවදාත් උප්පැණි දිය හැලියකුයි අරගෙන ඇවිල්ලා අර මිනිස්සුන්ගේ කායික වෙහෙස සංසිඳවන්නට උප්පැණි දීලා වතුර දුන්නා. ඒ මිනිස්සු එදා නෙලාගත්ත මල් අත්ත ගානේ දුන්නා. ටිකක් වැඩිපුර මල් ලැබුණා. ඔන්න ඔහොම පින්වතුනේ ටිකෙන් ටික මොහු දියුණු වුණා. දියුණු වෙලා අවසානයේ ඒ නගරේ හිටපු ප්‍රධාන අස්වැලෙන්දෙක් බවට පත් වෙනවා. මහා ධනවත් වෙලෙන්දෙක් බවට පත් වෙනවා. පටන් ගත්තේ කොතනින්ද? මී මලකුණින්. වෙලෙන්දෙක් බවට පත් වෙලා උපයපු ධනයෙන් විශාල ප්‍රමාණයකට අරගෙන මොහු යනවා දවසක් අර මහසිටුතුමා බැහැ දකින්න. කවුද මහසිටුතුමා? චූලසෙට්ටිතුමා. චූලසෙට්ටිතුමා ළඟට ගිහිල්ලා චූලසෙට්ටිතුමාට මේ දියුණුව ලැබලා තියෙන පින්වතුනි 4 මාසයක් ඇතුලේ. මහ කාලයක් ගිහින් නැහැ. මාස 4කින් නගරේ සිටු කෙනෙකුට තියෙන මහා ධනයක් මොහු උපයුවා. ඒ උපයපු ධනයෙන් කොටසක් අරගෙන ගිහිල්ලා මහසිටුතුමාට බාර දෙනවා. බාර දෙද්දී මහසිටුතුමා අහනවා, "ඇයි දරුවෝ මෙතරම් විශාල මුදලක් මට ගෙනාවේ? මං ඔයා කවුද කියලාවත් අඳුනන්නේ නෑනේ." එතකොට කියනවා, "නෑ සිටුතුමනි. ඔබතුමා දවසක් රාජ්‍ය සේවය පිණිස යමින් ඉද්දී මී මලකුණක් දැකලා ඒ ගැන වචනයක් කිව්වා. දියුණුවෙන්ට දක්ෂයෙකුට මේ මී මලකුණක් ඇති කියලා." ඒ කියපු වචනේ මං හිතට ගත්තා. මං වැඩේ පටන් ගත්තා. 4 මාසෙයි මං දියුණුනා. ඉතින් එතකොට චූලසෙට්ටිතුමා හරි සන්තෝෂයටපත් වුණා. මොහු දියුණු වෙච්ච තරුණයෙක්, ඒ වගේම කෙලෙහි ගුණ දන්න තරුණයෙක්. ඒ නිසා චූලසෙට්ටිතුමා තමන්ගේ එකම දියණියව මේ තරුණයාට විවාහ කරලා දුන්නා. චූලසෙට්ටිතුමාගේ අභාවයෙන් පස්සේ ඒ නගරේ මහා සිටුවරයා බවට පත් වුණේ මොහු. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ වදාලා, "මහණෙනි, නුවණ තියෙන කෙනෙකුට හොඳ උපායශීලී බවකින් වැඩ කරන්න පුළුවන් නම් ඊතා සුළු උපදේශයකින්, ඊතා සුළු භාණ්ඩයකින් මහා දියුණුවක් කරා යන්න පුළුවනි. මහත් ධනයක් යසපිරිවරක් උපදවා ගන්න පුළුවනි. පුංචි ගිනි පුපුරකට වියලි ගොම තනරොඩු ආදිය දමා කටින් පිබිමින් එය මහා ගින්නක් බවට පත් කරන්න පුළුවනි. ඕන් ඔය වගේමයි උත්සාහයයි නුවණයි තියෙනවා නම් දියුණු වෙන්න පුළුවන්. මේක හැම කාලෙට වළංගුයි.
උත්සාහය තියෙනවා නම්, නුවණ තියෙනවා නම්, උපාය විමර්ශන හැකියාව තියෙනවා නම් අදටත් ඒ වගේමයි දියුණු වෙන්න පුළුවන්. පොඩි දෙයක්ුත් ඇති. අප්පකේ නපි මේධාවි නුවණ තියෙනවා නම් නුවණ තියෙන තැනැත්තාට පොඩි දෙයක්ුත් ඇති. පා බතේන විචක්කනෝ ඔහු නුවණින් සලකලා තමන්ව ධනවත් තැනට අරගෙන යනවාමයි. හරියට සමුට්ඨාපේති අත්තානං අනුං අග්ගීව සන්දමං සුළු ගින්නට හරියට පිම්බෝතින් මහගින්නක් ඇති වෙනවාමයි. සුළු ගින්නකට හරියට පිඹෙන තැනැත්තාට මහා ගින්න කවුලුව ගන්න පුළුවන් වගේ තමයි දක්ෂයාට පොඩි දෙයකින් මහා දියුණුවක් කරා යන්න පුළුවන්. ඒ නිසා ඇති කරගත යුත්තේ දක්ෂකම. දක්ෂකම ඇති කරගන්න ඕන. ඒ දක්ෂකම කියන එක ගත්තාම පින්වතුනි දක්ෂකම් අතරේ තියෙන මහා දක්ෂකම මොකද්ද? නුවණැති සත්පුරුෂයන්ගේ වචනයට අවනත බව. ඒක තමයි දක්ෂකම. ඒ දක්ෂකමින් තමයි දියුණුව කියන එක පටන් ගන්න පුළුවන්. දැන් අද දරුවන්ට දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ අවවාද කරනවා ෆෝන් එකත් එක්ක ඕනවට වඩා ගැලෙන්න එපා. උඹ වෙනසෙයි කියනවා. කිව්වයින් පස්සේ දරුවාට මොලේ තිබ්බොත් නේද මේකේ ආදීනවේ දැකලා ඒක යම් පමණකට ඈත් කරලා දාලා අධ්‍යාපනයට අවධානය යොමු කරන්නේ. එයා දියුණු වෙලා යනවා. මේ කාලේ රස්සා කරන දරුවන්ට ඔය මොකක් හරි පොඩිවට රස්සාවක් හොයා ගන්නවා. හොයාගත්ත රස්සාව ඔහි කරමින් ඉන්නවා මිසක් ඒ රස්සාව ඇසුරු කරගෙන තමන් විශේෂයෙන් දියුණුවක් කරා යන්න ඕන කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? රස්සාවෙන් ලැබෙන පඩියෙන් ඔන්න ෆෝන් එකක් අරගන්නවා. ඊට පස්සේ ඉතින් ලෝකේ ෆෝන් එකෙන්ම වෙනසෙනවා. කවුරු හරි කියලා දුන්නොත් එහෙම ඕක උඹේ විනාශයට හේතු වෙනවා. ඒ නිසා ඕක සැලකිල්ලෙන් පාවිච්චි කරපන් කියලා ඒ අවවාද කරපු පුද්ගලයාත් එක්ක තරහ වෙනවා. එහෙම නේද අද? හැබැයි මේ තරෙත් ඉන්න පුළුවන් දියුණු වීම පිණිස කල්පනා කළ හැකි තරුණ තරුණියෝ. ඒ අයට, ඒ දක්ෂයන්ට මේ පුංචි අවවාදෙත් ඇති. ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වතුනේ දක්ෂකම තියෙනවා නම් දක්ෂයාට උපාය විමර්ශන හැකියාව තියෙනවා නම් සුළු දෙයක්ුත් ඇති දියුණුව කරා යන්න. ඒ නිසා හැමතිස්සෙම උත්සාහවත් වෙන්න තමන්ගේ දියුණුව තමන්ම සලසා ගන්න. කවුරුත් පින්වතුනි අපේ දියුණුව අපිට ගෙනත් දෙන්නේ. අපිමයි හදා ගන්න ඕන. අපිමයි හදා ගන්න ඕනේ. අපේ බෙලහීන මානසිකත්වය අපි කඩා ගන්න ඕන. අපේ රටේ බෙලහීන මානසිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒවා ගොඩනැගෙන්න ගොඩාක් හේතුව නැකත් ඊට පස්සේ දේවාල වලට බාරහාර වීම මේවා. ශිෂ්‍යත්ව විභාගයේ ලියන්ට යනකොට ඒ විභාගෙ ලියන්ට යන දරුවාගේ පෑනත් මතුරනවා. විභාගෙට ලියන්ට යන්නත් මේ මුලින් තියන්න ඕන කකුල මොකද්ද කියලා බලනවා. විභාගෙට යන නැකත බලනවා. විභාගෙ වෙනුවෙන් යන් අරගෙන යනවා නම් කවකොටු පෙට්ටියක් වගේ එකක් ඒකත් දේවාලේ තියලා මතුරනවා. මතුරලා ඔක්කොම ටික පරිස්සම් කරලා දෙන්නේ අම්මා කියනවා පුතේ මේක මතුරපු පෑන. පුතේ මේක මතුරපු කාකටු පෙට්ටිය. මතුරපු සපත්තු දෙක දකුණු කකුලම තියලා ඵලයන් පුතේ කියනවා. ඉතින් අර පොඩි එකා බීතියෙන් යන්නේ. ගිහිල්ලා ලියනවා. ලියලා විභාගේ පාස් වුණොත් එහෙම ක්‍රෙඩිට් එක දෙවියන්ට. අද එහෙම නෙවෙයිද? එතකොට ඒ දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවා සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න ගියත්, උසස් පෙළ විභාගෙ ලියන්න ගියත්, රස්සාවකට ගියත්, ගෙයක් දොරක් හැදුවත් ඔක්කොම කාට හරි පවරලා බෙලහීන පුද්ගලයෙක් ඉන්නවා. ඒ නිසා මේ බෙලහීන මානසිකත්වෙන් නම් ගොඩ එන්න ඕන. ඒ ගොඩ එන්නේ අපිට යමක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයෙන්. ඒ නිසා පින්වතුනි හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න බලන්න මේ ජාතක කතා කොච්චර ආදර්ශයක්ද අපිට. ඒ ආදර්ශය අපේ සමාජයේ ගලපා ගන්න ඕන. ජාතක කතා කාලාන්තරයක් ඇහුවත්
ආදර්ශයේ ගලපා නොගැනීමේ විපාකයයි අපි මේ විඳින්නේ. ජාතක කතා කෙරෙහි සැක උපද්දනවානේ අසත්පුරුෂයෝ. ජාතක කතාවල සත්තු කතා කරනවා. ඒ නිසා මේවා බොරු කියයි. ජාතක කතාවල සිද්ධ වෙන ඔය සිදුවීම් මේ වර්තමානෙත් එක්ක ගලපනකොට ගැලපෙන්නේ නැහැ කියයි. ඔයගේ අසත්පුරුෂයෝ নানা මතවාද දානකොට මේ ජාතක ප්‍රවෘත්තීන් බොහෝමයක් ජනයා සැක කරනවා. ඒ සැක කිරීම තුළින් ජාතක කතාවක තියෙන මේසා වටිනා අර්ථය අහිමි වෙලා යනවා. ඒ නිසා පින්වතුන්ලා හොඳ නුවණින් යුක්තව මහා කාරුණිකයන් වහන්සේ වදාළ මේ දහම් අවවාද හිතට අරගන්න. එදා භික්ෂුන් වහන්සේලා මේ දහම් අවවාද හොඳට හිතට අරගත්තා. හිතට අරගෙන වීරියෙන් භාවනා කළා. මේ ජාතක පුවත නිසාම බොහෝ භික්ෂූන් මාර්ගඵල අවබෝධ කළා. ඒ නිසා පින්වතුනි අපිත් අපේ ජීවිතේ දියුණුවක්, අභිවෘද්ධියක් ලෞකිකව වේවා ලෝකෝත්තරව වේවා ලබන්න කැමති නම් හොඳ නුවණින් යුක්තව අභිමානයකින් යුක්තව මට මේ දේ කරන්න පුළුවන් කියන බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව වැඩ කරන්න. වරදිනකොට ආයෙ කරන්න. වැරදිච්ච තැන අඳුනාගෙන ඒ පළුද්ද මකලා ආයෙ හරියට කරන්න. 10 වාරයක් වැරදුනත් ඔබ අතහරින්න හොඳ නැහැ. තමන් කරන දේ කොච්චර වැරදුනත් කමක් නැහැ. පරදින්න එපා. ජීවිතේ කොච්චර වැරදුනත් කමක් නැහැ. පරදින්න දෙන්න එපා ජීවිතේ. පරදින්නේ තමන් අත්හැරියොත්. ඒ නිසා මේ අවවාදේ හොඳට හිත තුළ තියාගෙන අපිට මේ බුදුරජාණන් වහන්සේගේ සුන්දර සද්ධර්මයේ මුණ ගැහිච්චි දුර්ලභ අවස්ථාවේ අපේ ජීවිතේට පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සග් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් ගමගේ පියාණන්ගේ නමිනුත් හේමා අබේ ගුණවර්ධන මෑණියන්ගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුණු UG සුවාරිස් අප්පුහාමි පියාණන්ට WDS අබේ ගුණවර්ධන TD පොඩි හාමිනේ සිසිලියානා අබේ ගුණවර්ධන යන දෙමාපියන්ට මිය පරලෝ ගිය නාවටුන්නේ කෙත්සිරි අබේ ගුණවර්ධන සහෝදරයාට මාලිම්බඩ විසූ සිසිලියා මල්ලවාරච්චි අකුරැස්ස විසූ සුමනා අබේ වික්‍රම ගම්පහ ශ්‍රියාලතා ගමගේ යන සහෝදරියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න ඒකාන්ත වශයෙන්ම මේ පින හේතු වාසනා වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන කඹුරු පිටිය ලීලා ලියනගේ ලොකු අක්කා සහ ගලගම කරුණා ඒකනායක ලොකු අක්කාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. නොවැම්බර් මාසට උපන්දිනයේ යෙදෙන පින්වත් LU ගමගේ පියාණන්ට ඒ වගේම රුෂිත් සිගේරා බෑනාට විරුන් රයාන් රයානා දොලාරා යන මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය එකලෙසම සැලසෙත්වා. ජනක රුවනි ජීවනි ලක්මිනි පුලතිසි ශම්මි කියන ඒ දූ පුතුන්ට
මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නොඅඩුවම ලැබෙත්වා. ජෙනුලි ටෙනායා කියන මිනිපිරියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබේවා. වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමයේ කල්යාණ මිත්‍ර සංසදයේ ප්‍රධාන ආචාර්යතුමා ඇතුළු ඒ සෑම සියලු දෙනාට සමාජික සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන බත්තරමුල්ල අකුරේගොඩ පදිංචි පින්වත් එල්.යු. ගමගේ පියාණන්ට සහ හේමා අබේගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. පින්වතුන්ලගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදීත් දියුණුවම සැලසේවා, සාර්ථකත්වයම සැලසේවා. ධර්ම දානයේ සිදු කරපු පින්වත් ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සදහැවත් පින්වතුන්ලා හැම දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් තවදුරටත් ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුරේ පින් කර ගන්නට ලැබේවා. දහම්මග දියුණු කර ගන්නට අවකාශ සැදේවා. මේ ගෞතම සාසනය තුල හැම දිනාට ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.